සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් වටිනා ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ බණහන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ අද අපි මේ ධර්ම දේශනාවෙන් ඔබට පැහැදිලි කරලා විස්තර කරලා දෙන්න උත්සාහ කරන්නේ අපි කවුරුත් ඉපදුනා නම් අපිට උරුම වෙන දායාදයක් තියෙනවා. මේ ලෝකේ සෑම කෙනෙකුටම ඉපදුනා නම් ඒ කාන්තෙන් වයසට යනවා. උපන්නා වූ සෑම සත්වයාම දවසින් දවස වයසට යනවා. අපි කවුරුත් කොහේ හෝ ඉපදුනා නම් ලෙඩ රෝගවලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ඉපදුනා නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදී දුක් දුම්නස් අපි කරා ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි උපන්නා වූ සෑම සත්වයාම නත්ති ජාත සමරණ නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් මේ ලෝකේ කාටවත් නැහැ. මනුස්සයන්ට විතරක් නෙමෙයි. ඔබට හිතෙන්න පුළුවන් දෙවියන්ට ඔය ප්‍රශ්නේ නෑනේ. දෙව්ලොව ඉපදිච්ච අයට ඔය කිසිම ප්‍රශ්නයක් නෑ කියලා හිතෙන්න පුළුවන්. දෙවියනුත් හඬනවා. දෙවියනුත් වැළපෙනවා. දෙවියන්ට ශෝක වැළපීම් දැනෙනවා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා ගයිහ සූත්‍රය කියලා දේශනාව. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මේ ලෝකේ දෙවියොත් මිනිස්යොත් දුකසේ කාලය ගත කරනවා. දෙවියොත් මිනිස්යොත් ප්‍රියයන්ගෙන් වෙන්වීම තුළ දුක් විඳිනවා. තමන්ගේ ඇහැට ප්‍රියමනාප රූප අහිමිවීම තුළ දුක් විඳිනවා. කනට ඇහිච්ච ප්‍රියමනාප ශබ්ද අහිමිවීම තුළ දුක් විඳිනවා. නාසයට දැනිච්ච ගඳ සුවඳ අහිමිවීම තුළ දුක් විඳිනවා. දිවට දැනිච්ච රසය අහිමිවීම තුළ මේ ලෝකෙ දෙවියොත් මිනිස්යොත් දුක් විඳිනවා. කයට දැනිච්ච පහස අහිමිවීම තුළ දුක් විඳිනවා. මනසින් මේවා ගැන හිතා ඇතිකරගත්ත මේ මනෝමය ලෝකය අතහරින්න වෙනකොට මේවා කඩාගෙන වැටෙනකොට ඒවා අතහැරගන්න බැරුව මේ ලෝකෙ දෙවියොත් මිනිස්යොත් දුක් විඳිනවා. ඒක බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්නනවා. ඔබ උදාහරණ වලින් ගලපලා තේරුම් ගන්න අපේ ජීවිතවලට කොහොමද මේවා බලපාලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ දෙවියොත් මිනිස්යොත් ජීවිතේ නවාතැන්පල කරගන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, ඒවා ජීවිතේ නවාතැන්පල කරගෙන ඒ තුල හිතෙන් ගොඩනගනවා ප්‍රපංච බැඳීම්, සිහින ලෝක හදාගෙන මනසෙන් ඒව තුළ ජීවත් වෙනවා. මේ මනෝමය ලෝකයක් තුළ මිනිස්සු ජීවත් වෙනවා. දෙවියොත් එහෙමයි. මේ මගේ පුතා, මේ මගේ දරුවා, මේ මගේ ස්වාමියා, මේ මගේ බිරිඳ, මේ මගේ ගෙවල් දොරවල්, මේ මං හම්බ කරපු දේ, මේ මගේ වස්තුව, මේ මගේ වාහනේ, මේ මගේ උයන, මේ මගේ ඉඩකඩම්, මේ මගේ ගොඩනැගිලි, මේ මගේ ව්‍යාපාර. අපි මේවට බැඳෙන්නේ කොහොමද කියලා ඔබ හිතන්න. ඇසට පේන රූපයක් ඔස්සේ, කනට ඇහෙන ශබ්දයක් ඔස්සේ, නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිවට දැනෙන රස ඔස්සේ, කයට දැනෙන පහස. මේ පංච
කාමයන් ඔස්සේ තමයි මේ සියලු කාම බන්ධන අපි හදාගෙන තියෙන. දෙවියොත් එහෙමයි. දෙවියන්ට කෙලෙස් තියෙනවා. ඒ නිසා දෙවියන්ටත් ආදරය, තරහාව, ගැටීම, ද්වේෂය, බය තැති ගැනීම දැන් දජග්ග සූත්‍රය බහලා ඇතිනේ. භයංවා චම්පිතත්තංවා ලෝමහංසෝවා. දෙවියොත් බය වෙනවා. දෙවියොත් තැති ගන්නවා. දෙවිවරුන් ලොමු ඩැහැගන්න. එතකොට මේ ස්වභාවයේ දෙවියන්ට මනුස්සයන්ට කාටත් ඇති වෙනවා ලෝකෙ. දෙවිවරු ඇලුම් කරනවා මේ මගේ දිව්‍ය විමානය. මේ මගේ පිනට පහළ වෙච්ච දේ කියලා ඒකට ඇලුම් කරනවා. මේ මගේ දිව්‍ය මේ රථේ ඒකට ඇලුම් කරනවා. මේ මගේ දිව්‍ය පිරිස, මේ මගේ දිව්‍යාංගනාව, මේ මගේ දිව්‍ය සේනාව කියලා ඒ සැප සම්පත් වලට ඒවට ඇලුම් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ සියල්ල අනිත්‍යයි. සබ්බේ සංඛාර අනිච්චාති. සියලු සංස්කාරයන් අනිත්‍යයි. සබ්බේ සංඛාරා දුක්ඛාති. මේ සියලු සංස්කාරයන් දුකයි. සබ්බේ ධම්මා අනාත්තාති. මේ සියලු ධර්මයන් හේතු නිසා හටගත්ත මේ සියල්ල අනාත්මයි. මම මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට මගේ වසඟේ තියාගන්න බෑ මේ කිසි දෙයක්. ඒ නිසා අපි කොච්චර මේවා මම මගේ දේවල් මේ මගේ කියලා අල්ලන්න හැදුවත් ඒවා වෙනස් වෙනවා. ගෙවල් දොරවල් විනාශ වෙලා යනවා. ඉඩකඩම් සමහරලාවට ඒවා කවුරු හරි හොරවපු හදාගෙන අයිති කර ගන්න පුළුවන්. සමහර නඩුවලින් පෙරදිලා අනුන්ට අයිති වෙනවා. ගින්නෙන් විනාශ වෙනවා. සුළගෙන් විනාශ වෙනවා. ජලගැලීම් වලින් විනාශ වෙනවා. භූමි කම්පාවලින් විනාශ වෙනවා. ඊළඟ රජ්ජුරුවන්ට එක රැයින් ඔබේ වස්තුව රාජසන්තක කළ අයිති කරගන්න පුළුවන්. මේ මගේ ගොඩ නැගිලි මගේ ව්‍යාපාරෝ මොනවා කියවත් එක රැයින් මේවා සියල්ල අහිමි වෙන්න පුළුවන්. ඔබේ දරුවෝ ඔබ හිතනවා අනේ මේ අය මාව අතහැරලා යන්න එපා. හැමදාම මට මේ අයත් එක්ක මේ විදිහේ ජීවිතයක් මෙහෙම ආදරෙන් සතුටින් මේ නෑදෑයෝ දරුවෝ යාළුවෝ හිතවත්තු එක්ක මේ විදිහටම ඉන්න තියෙනවනම් අපි ඒ සිහින ගොඩ නැග්ගුවට අපි එක්ක ඉන්න සියලු දෙනාමත් මේ යන්නේ ඉපදෙමින් මැරමින් යන සංසාර ගමනක. සමහර වෙලාවට දෙමව්පියෝ ජීවතුන් අතර ඉන්න ඇති දරුවෝ ඉස්සර වෙනවා. මරණයට පත් වෙනවා. දරුවෝ ඉදිරියේ දෙමව්පියෝ මැරෙනවා. සහෝදරයෝ ඉදිරියේ සහෝදරිය මැරෙනවා. ස්වාමියා ඉදිරියේ බිරිඳ මැරෙනවා. බිරිඳ ඉදිරියේ ස්වාමියා මැරෙනවා. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ එතන මළගෙවල් 10ක්. කාට කවදා කොතන කොයි මොහොතේ ඉස්සර වෙයිද අපි කවුරුත් දන්නේ නැහැ. එතකොට මේ සිදුවීම් ඉදිරියේ දෙවියොත් තමන්ගේ දිව්‍ය සැප සම්පත් අහිමි වෙනකොට මේවා අතහැරෙනකොට ඒ තමන්ගේ විමානවල හිටපු දෙවිවරු දිව්‍යාංගනාව චුත වෙලා යනවා. තමන්ට ඕන විදිහට කිසි දෙයක් පවත්වන්න බෑ. දිව්‍ය සැප සම්පත් වේවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක තියෙන්නේ පුබ්බ නිමිත්ත කියන සූත්‍රය. පුබ්බ නිමිත්ත සූත්‍රය තියෙන්නේ දෙවිවරුත් ඒ තමන්ගේ ආයුෂ ගෙවිලා අවසන් වෙනකොට ජරාවට පත්වීමක් තියෙනවා. يعني මේ වයසට ගිහිල්ලා ජරාවට පත්වීමක් දෙවියන් තුලක් තියෙනවා. ඒ දෙවියෝ ජරාවට පත් වෙනවා කියන්නේ මේ මිනිස්සුયો ජරාවට පත් වෙනවා වගේ එකක් නෙමෙයි. ඒක වෙනයි. ඒ ලක්ෂණ වෙනයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙවියන් දිව්‍ය පින ඉවර වෙලා යනකොට දෙවියන්ගේ ජරාවට පත්වීම කියන්නේ ඒ අය පැළඳගෙන ඉන්න දිව්‍ය මල් මාලා පර වෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ දිව්‍ය මල් මාලා පර වෙනවා. දිව්‍ය ශරීරවල දීප්තිමත් ආලෝකයේ විහිදිච්ච දිව්‍ය ශරීරවල දීප්තිය අඩු වෙලා යනවා. අවපැහැ වෙලා යනවා. දුර්වර්ණ වෙනවා ශරීරය. දෙවියන්ගේ ශරීරවලින් දහඩිය වැగిරෙන්න පටන් ගන්නවා. මුළු ශරීරය පුරාම දහඩිය ගලන්න පටන් ගන්නවා. කවදාවත් නැතුව. දිව්‍ය සලුපිලි බොහොම ලස්සනට තිබ්බ දිව්‍ය සලුපිලි කිලුටු වෙලා අපිරිසිදු වෙලා යනවා. අර විමානවල හිත් තලවන්න නැතුව යනවා. අන්නේ ලකුණු පහළ වෙනකොට අනිත් දෙවිවරු දැනගන්නවා මෙයා දැන් ආයුෂ ඉවරයි. දැන් චුත වෙන්නයි මේ යන්නේ. එතකොට දෙවිවරු ඒ අය වට කරගෙන ඒ වගේ අර මරණාසන්න චුත වෙන්න ලං වෙන දේවතාවරුන්ට දෙවිවරු උපදෙස් දෙනවා කියනවා. ඔබ දැන්වත් මනුස්ස ලෝකෙට ගිහිල්ලා පිනක් කුසලයක් කරගෙන තිසරණයේ පිහිටලා ස්ථාවර වෙන්න. දිව්‍ය ලෝකෙ මේ සැප සම්පත් වලට මුසපත් වෙලා හිටියා ධර්මාවබෝධය කරගත්තේ නැහැ.
දැම් මනුස්සලෝකටවත් ගිහිල ධර්මය අවබෝධ කරගන්න උත්සාහ ගන්න කියලා දෙවරු උපදෙස් දෙනවා කිය. එතකොට අපිට පේනවා එහෙනම් මනුස්සයෙක් වේවා දෙවියෙක් වේවා කාටත් දැන් කෙනෙකුට හිතෙන පුලා බ්‍රහ්ම ලෝකේ ඒ බ්‍රහ්ම ලෝකෙත් නිත්‍ය තැනක් නෙමේ. කල්ප ගණන් සමහරු මහා කල්ප ගණන් බ්‍රහ්ම තලවල ජීවත්වෙනවා. හිතාගන්න බෑ සමහර ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන මේ නේව සංඥා නා සංඥායතන කියෙන අරූපී බ්‍රහ්ම තලවල ආවිශ්‍ය ධර්මී විස්තර කරනවා මහා කල්ප 20000යි මහා කල්ප 30000යි මහා කල්ප 40000යි ඒ වගේ දීර්ඝ ආයුෂ. හැබැයි කල්ප 20-30000 බඹතලයේ හිටියත් ඒ පින ගෙවිල අවසන් වෙනකොට ආය එතනින් චුත වෙලා පහලට වැට සමල්ලට නිරේ වැටෙන්න්න පුළුව. තිරිසල් ලෝකට වැටෙන්න්න පුළුව අකුසලයක් බලවත් වුණොත් මේක තමයි මේ සංසාර ගමනි තියෙන භයානකකම. ඒ නිසා පිංගතුනේ හැම වෙලාම අපි හිතන්න ඕන කාරණයක් තමයි මම ලෙඩ වෙන කෙනෙ. මම වයසට යන කෙනෙ. මම ජරාවට පත්වෙන ශරීරයක් ඇති කෙනෙ. මේ ප්‍රිය කරන දේවල් ප්‍රිය වස්තු මට යම් දවස කතහැල්ල දාලා යන්න සිද්ධ වෙනවා. මේ දේවල් අපි අවබෝධයෙන් නිතර මෙනෙහි කරගෙන ජීවත්වෙනවා නම් අපිට අනිත්‍යදේ අනිත්‍ය වෙලා යනකොට හිත හදාගන්න පුළුවන්. දුක්දේ දුකට අයිති වෙනකොට හිත හදාගන්න පුළුවන් මේක තමයි ජීවිතයේ ස්වභාවය කිය. අනාත්මදේ අනාත්ම වෙලා යනකොට හිත හදාගන්න පුළුවන්. හැබැයි මේක හිතල වටහාගෙන නුවනින් විමසල නැති කෙනා අනිත්‍යදේ අනිත්‍ය වෙනකොට ඔළුවට ගහගන්නවා පපුුවට ගහගන්නවා සිහි නැතුව වැටෙනවා සමහරුන්ට පිස්සු ඇදිල නතරවේ. ඇයි අපිට මෙහෙම උනේ කියලාහන්. ඇයි අපිටම මෙහෙම වෙන්න කියලාහන. ඒ අයි සමහරලාවට තමන්ට කරදරයක් එනකොට හිතන්න මේක තමන්ට විතරමයි වුණේ කිය. පිංගතුනි ඔබ දවස ගානේ ලෝකෙ දිහා බලන්න. දවසකට කී දෙනෙක් ලෝකෙ මේ යනවද. කී දෙනෙකුට ප්‍රියයන් අහිපි වෙනවද. කී දෙනෙක් ලෙඩ ඉස්පිරිතාලෝට ගිහිල ඇවිදල බලන්න. මේ ඉස්පිරිතාලවල වාට්ටුවල ලෙඩ්ඩු පිරිලා. දැන් කෙනෙකුට සමහලාට අප හිතමු පිළිකාවක් හැදුනා මොනවහරි හොඳ කරගන්න බැරි ලෙඩක් හැදුන ශරීරය මොනහරි එවැනි ලක්ෂණයක් මතු වුණ සම්පූර්ණයෙන් මනසිෙන් වැටිනවා ඇයි මටම මෙහෙම වුණේ හැයි මටම මෙහෙම වුණේ කියලා. ඔබ ගිහි ලැවිදල බැලුවනන් ඉස්පිරිතාල්වල 100,000 ගනම් පිරිලයින්න ලෙඩ්ඩු. ඒ වගේම ලෙඩ හැදිලා ඊටත් වඩා අන්තාසරණ රෝග හැදිලා හොඳ කරන්න බැරි ලෙඩ රෝග හැදිලා අන්න එතකොට තමන්ට වැටහෙනවා මේක මට විතරක් පුරුම දෙයක් නෙවෙයි. මේ ලෝක ඉපදුනානං හැම කෙනෙක්ම වයසට යනවා ඉපදුනානං හැම කෙනෙක්ම ලෙඩ වෙන. පිංගතුනේ අපි ගමු මේ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු කෙනෙක් අග්‍රශ්‍රාවක තනතුරක් වෙනුයි. අගසව් තනතුරක් ලැබෙන්නේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරලා. සසරේ අසංකේයකුත් මහා කල්ප ලක්ෂයක් දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපෙක්ඛා කියන මේ සසර පින් කරලා ඒ පාරමී බලයෙන් තමයි බුදුවරුන්ගේ විවරණ ලබාගෙන ඇවිල්ල මේකෙන අනාගතයේ මේ බුද්ධ ශාසනය අග්‍රශ්‍රාවක තනතුරු ලබනවා කියලා විවරණ ගත්ත කෙනෙ. එතකොට මෙහෙම ඇවිල්ල සාරිපුත්ත හාන්දුරුව එදා රූපසාරී බැමිණියගේ පුතෙක් හැටියට උපතිස්ස ගිහි නම යාගේ යාළුව තමයි කෝලිත බොයි කතා වහල තියෙන. මේ සාරිපුත්ත හාමුදුරුවන්ට ගිහි කාල ඉදම් පුංචි කාල ඉදන් තිබුලා බඩේ අමාරුවක් තිබිච්ච බවස් ධර්මය සඳහගෙන ගිහි කාලෙත් එහෙම පැවිදි වුණාට පස්සේ රහත් වුණ අග්‍රශ්‍රාවකයන් වහන්සේ ධර්ම සේනාධිපතින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්‍ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ ආග්‍රයි. හැබැයි උන්වහන්සේ සමහර දවස්වලට බඩ අල්ලගෙන පුදුමාකාර වේදනාවකින් වැඩයින්. යම් සමහර වෙලාවට සමහර බෙහෙත්වලට දවසක් දෙකක් ටිකක් අඩුවෙනවා යටපත්වෙන සමහර ලෙඩ තියෙනවා පිංහතුන ඒවට කැන කර්මජරෝග. ඒ කර්මජරෝග සමහරලාවට කොච්චර වෛද්‍යවරු අපි හම්බෙන්න කිය
මොන තරම් වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් බිව්වත් සමහරු බෙහෙත් අවුරු ගන්න සිංහල බේත් බොනවා ඉංග්‍රීසි බේත් බොනවා තව කවුරුහරි කියනවා අන්න අතන හොඳයි එතනට යනවා මෙන්න මෙතන හොඳයි එතනට යනවා කියන මුළු ජීවිත කාලෙම බෙහෙත් ඖෂධ එක්ක ඉන්නවා හැබැයි ලෙඩේ එහෙමමයි ආයි මතුවෙනවා කර්මජ රෝග පෙර සසරේ කර්ම විපාක වලින් හැදෙන ලෙඩ රෝග තියෙනවා ඒවා අපි විදවලා ගෙවලා අවසන් කර යුතු දේවල් තියෙනවා සාරිපුත්ත හාමුදුරන්ටත් මේ බඩේ අමාරුව කර්මජ රෝගයක් කියලා සඳහන් කරනවා පෙර සසරේ කර්ම විපාකයක් ධර්මයේ සඳහන් වෙනවා බොහෝ තැන්වල උන්වහන්සේට ওই බඩේ අමාරුව හැදිච්ච අවස්ථා ගැන බොහෝ දේශනාවල සඳහන් වෙනවා දවසක් මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ කුටියට වැඩියා සාරිපුත්ත හාමුදුරුවෝ පුදුම වේදනාවකින් බඩ අල්ලගෙන පුදුමාකාර අමාරුවකින් හැබැයි උන්වහන්සේ වේදනාව අනිත්‍ය මෙනෙහි කරමින් ධර්මය මෙනෙහි කරමින් මොකද උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක් ඒ විදීම මුල් කරගෙන තණ්හාව උපදින්නේ ඒ වේදනාවේ ස්පර්ශයෙන් ඇතිවන අනිත්‍ය මෙනෙහි කරන හැබැයි වේදනාව දැනෙනවා ඒකත් එක්ක ගැටීමක් ඇති වෙන්නේ ඒ වේදනාව විදිනවා මුගලන් හාමුදුරුවෝ ඇහුවා සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් අමාරුයි වගේ ඔබ වහන්සේගේ වේදනාව එන්න වැඩි වෙන පාටයි ඔබ වහන්සේට විටින් විට ඔය අසනීපේ බඩේ අමාරුව ඇති වෙනවනේ සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේට ගිහි කාලෙත් ඔය අසනීපේ තිබිලා තියෙනවා දැහුවා පුංචි කාලේ එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන මොග්ගල්ලාන මේක මගේ කර්මජ රෝගයක් බොහෝ කාලයක් ඉදම් විටින් විට මේ රෝගෙ මට ඇති වෙලා තියෙනවා එතකොට ටික දවසක් හොඳටින් ආයි මතු වෙලාය ආයි ටික කාලයක් ගැම ආයි බඩේ අමාරුවේ එතකොට මේ රෝගෙ විටින් විට මතු වෙනවා ගිහි කාලේ ගෙදර ඉන්නකොටත් ඔය ලෙඩේ පුංචි කාලෙත් මට ඔහොම තිබ්බ කියන එතකොට මුගලන් හාමුදුරුවෝ අහනවා සාරිපුත්තය ඔබ වහන්සේට ඒ කාලේ මොනවා හරි බෙහෙතක් විශේෂ බෙහෙතක් ඔය ලෙඩේ අඩු වෙන්න ඔබ වහන්සේ ගත්තා කියලා මතකයක් තියෙනවාද එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඒ කාලේ අම්මා රූපසාරී බැමිණිය ගිහි කාලේ ගෙදර ඉන්නකොට නම් මේ බඩේ අමාරුව හැදුනහම මෙන්න මේ කියන බේත් වර්ග ටික යොදලා කැඳක් හදනවා බෙහෙත් කැඳක් අන්නේ බෙහෙත් කැඳ බිව්වට පස්සේ නම් මේ බඩේ අමාරු ගොඩක් අඩු වෙනවා කියෝ දැන් මේ කතා බහ සාරිපුත්ත හාමුදුරුවොත් එක්ක මුගලන් මහරහතන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ කතා වුණා ඔය කතා වෙනකොට ඔතන හිටිය උක්ෂ දේවතාවෙක් ඒ උක්ෂ දේවතාව මේ කතා වහගෙන හිටිය මුගලන් මහරහතන් වහන්සේ කියනවා සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ බොහෝ පින්වන්ත කෙනෙක් ඔබ වහන්සේගේ පිනට ඔය බෙහෙත අපිට ලැබෙයි දැන් ඕක අහගෙන හිටිය අර අමනුස්සයා මේ උක්ෂදේ මතක තියාගන්න උක්ෂ දෙවි කෙනෙක් වුණත් මොන දෙවි කෙනෙක් වුණත් දෙවරු ඔක්කොම සම්මාදිට්ඨික නෙමෙයි ලෝකේ සම්මාදිට්ඨික දෙවිවරුත් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් ඉන්නවා ගැටුමට බර දෙවිවරු ඉන්නවා ඒකනේ සුරාසුර යුද්ධ දිව්‍ය ලෝකවලත් ගැටුම් ඇති වෙනවා යුද්ධ ඇති වෙනවා එතකොට මේ උක්ෂ දේවතාව මේක අහගෙන ඉඳලා කල්පනා කරා මට පින් කරගන්න අවස්ථාව මං කොහොම හරි හෙට ඔය පිණ්ඩපාතේ වඩිනකොට හෙට උදේම මේ කැඳ උන්වහන්සේට ලැබෙන විදිහේ ක්‍රමයක් යොදන්න ඕන කියලා දැන් එදා රාත්‍රී ඉතින් කොහොම අමාරුවෙන් අර උන්වහන්සේ අර වේදනාව දරාගෙන වැඩ සිටියා පහුවදා උදේ දැන් පිණ්ඩපාතේ ආගන්නත් අමාරු මුගලන් හාමුදුරුවෝ කිව්වා සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ උම වැඩ ඉන්න ඔබ වහන්සේට තාම අසනීපයිනේ මම පිණ්ඩපාතේ ගිහිල්ලා ඔබ වහන්සේට දාන ටිකක් අරගෙන එන්නම් හොඳයි කියලා දැන් සාරිපුත්ත හාමුදුරුවෝ වැඩ හිටියා මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා එහෙම වැඩම කරද්දී යන පළවෙනි ගෙදරින්ම පිණ්ඩපාතේ යනකොට අර කැඳ එක හදලා ස්වාමීනි ඔබ වහන්සේට අද විශේෂ බෙහෙත් කැඳක් අපි ගෙදර හැදුවා කියලා පාත්තරයට අර කැඳ එක පූජා කරා මුගලන් මහරහතන් වහන්සේට මතක් වුණා ඊයේ රාත්‍රී අපි කතා කරපු සාරිපුත්තයන් වහන්සේගේ බඩේ අමාරුවට මේ ගන්න කැඳ නේද අද මේ හම්බුනේ හරිම ආශ්චර්යයි සාරිපුත්තයන් වහන්සේ මහා පින්වන්ත කෙනෙක් උන්වහන්සේගේ පිනටමයි මේ කැඳ එක නම් අද ලැබිලා තියෙන්නේ කැඳ පාත්තරය අරගෙන උන්වහන්සේ ඉක්මනට ආවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට ආපහු ඇවිල්ලා කිව්වා සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ හරි පින්වන්තයි ඊයේ රාත්‍රී අපි කතා වුණා ඔබ වහන්සේගේ අසනීපෙට ඔබ වහන්සේගේ මෑණියන් හදලා පූජා කරපු මේ බෙහෙත් කැඳ ගැන ඒ බෙහෙත් කැඳ අද පිණ්ඩපාතේ යනකොට ඒ විදිහටම සකස් කරලා
ගිය පළවෙනි තැන පළවෙනි ගෙදරින්ම ලැබුණ ස්වාමීනි ඉක්මනට මේ කැඳේක වළඳන්න ඔබහන්සේ සුවපත් එන්න මේ කැඳේක වළඳන්න කියෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් හාමුදුරගේ පාත්තරය අතට ගත්තා. හැබැයි පාත්තරය අතට අරගෙන කැඳ එක වළඳන්න ලං කරලා ආයමත් උන්වහන්සේ හිතුව කොහොමද මේ කැඳේක එහෙම ලැබුණේ. මොකද අපි මෙතන කාටවත් හදල දෙන්න කීවෙනෑ කවුරුත් මෙතන හිටියෙත් නැපේන්න සාරිපුත්ත හාන්දුරුවයි මුගලම් මහරහතන් වහන්සේ විතරයි මේ සාකච්ඡාවේදු නේදා එතන කලින් දවස රාත්‍රී උන්වහන්සේ අධිෂ්ඨාන කරලා ප්‍රඥාවෙන් නුවනින් බැලුවා කොහොමද මේ කැඳේක ලැබුණේ බලනකොට උන්වහන්සේ දැක්කම් මේ කතා වහගෙන ඉඳලා ඔක්ෂ දේවතාවේ මේ දේවතාව ගිහිල්ලා අර ගෙදර කාන්තාවකට ආවේශ වෙනවා. ඒ ශරීරයට ඇතුල් වෙලා ඒ කැඳ හදවනවා ඒ සකස් කරලා පූජ කරලා තියෙන. සාරිපුත්ත මහරහතන් වහන්සේ කැඳ පාත්තරේ හේමම බිමට හැල්ුව මුළු පාත්තරයේම බිමට හැලුව. උන්වහන්සේගේ අසනීපට බෙහෙතක් හැටිට ලැබිච්ච බෙහෙත් කැඳ උන්වහන්සේ අධිෂ්ඨාන කරන්නේ මේ කැඳේ එක ආජීවයෙන් අපිරිසිදුයි. මේක පිරිසිදු කැදක් නෙමේ. කෙනෙකුට හිංසා කරලා කෙනෙකුට පීඩා කරලා මේ අමනුස්සේ කෙනෙකුට ශරීරයට ඇතුල් වෙලා මේ ඒ කෙනාට හිංසාවක් කරලා බයකරෝල හදෝපු කැඳක් මේ මේක මං වලදන්න කියලා කැඳේක හේම හැලුව. කැඳ ටික පොළොවට හැලුනේ යම් සේද ඒ කැඳ ටික හැලෙනවා සමගම උන්වහන්සේගේ රෝගයත් ඒ විදිහටම එහෙම යටපත් වෙලා කැඳ ටික හැලිලා අවසන් වෙනවා වගේම රෝගය එහෙම්ම සුවපත් වනා කියන මේ සීලේ තියෙන ආශ්චර්ය. උන්වහන්සේගේ අර තියෙන සත්‍යවාදී ගුණේ ආජීවයේ පිරිසිදු ගුණේ තියෙන ආශ්චර්යයේ ඒ සැනින් උන්වහන්සේ සුවපත් වුණා. ඊට පස්සේ ආයමත් ඔය රෝගි වැළඳුනේ බොහෝ කාලෙකට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන ආසන්න කාලෙ වෙනකොට මේ රෝගය ආයි මත වුණා. සාරිපුත්ත හාමුදුරුව පිරිනිවන් පෑවේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන හරියටම අවුරුද්ධකට කලින් සාරිපුත්ත හාමුදුරුව පිරිනිවන් පාන. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනා කරනකොට දැක්කා උන්වහන්සේගේ ආවිෂ ගෙවිලා ඉවරයි. පිරිනිවන් පාන දවස හරි දැන් ලං වෙනවා. කොහෙද මම පිරිනිවන් පාන්න කියලා උන්වහන්සේ දිවසින් බැලුවා. උන්වහන්සේ බැලුවා උන්වහන්සේගේ මෑණියන් දිහා. ඒ වෙනකොට දරුවෝ කීප දෙනෙක් සාරිපුත්ත හාමුදුරුවෝ වැඩිමහල් කෙනා. ඊළඟට උපසේන මහරහතන් වහන්සේ, චුන්ද මහරහතන් වහන්සේ, කදිර වනේ රේවත මහරහතන් වහන්සේ මල්ලිලා ටික. නංගිලා 3 දෙනෙක් හිටියා. චාලා, උපචාලා, සිසූපචාලා. මේ ඔක්කොම රහත් වුණා. හැමෝම පැවිදි වෙලා රහත් වුණා. සාරිපුත්ත හාමුදුරුවෝගේ පාරේ ගිහිල්ලා අර සහෝදරයෝ ඔක්කොම ගෙදරින් පැනලා ගිහිල්ලා කොහොම හරි පැවිදි වෙලා ඒ අය රහත් වුණා. හැබැයි අම්මා මිත්‍යා දෘෂ්ටිකයි. සාරිපුත්ත හාමුදුරුවන්ගේ අම්මා විශ්වාස කරගෙන හිටියේ බුදුහාමුදුරුවන්වත් තුනුරුවන්වත් නෙමෙයි. මහා බ්‍රහ්ම දේවියන්ව තමයි අදහන්නේ. මේ රූපසාරී බැමිණිය හිතාගෙන ඉන්නේ මහා බ්‍රහ්මයා තමයි ශ්‍රේෂ්ඨ. මහා බ්‍රහ්මයා ළඟ උපදින එක තමයි උතුම්ම දේ කියලා මහා බ්‍රහ්මයා තමයි අදහගෙන හිටියේ. සාරිපුත්ත හාමුදුරුව කල්පනා කරා අනිත් සහෝදරවරු ඒ අයත් සමහර දෙනෙක් ධර්මය අවබෝධ කරගෙන ඔක්කොම රහත් වෙලා ඒ අය පිරිනිවන් පානවා වෙන වෙනම. සාරිපුත්ත හාමුදුරුවොත් පිරිනිවන් පෑවොත් අම්මා තාම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ නිසා කොහොම හරි අන්තිම වෙලාවේ පිරිනිවන් පාන්න ගෙදරට වැඩම කරලා මේ මෑණියන්ව තිසරණී පිහිටෝල ධර්මය අවබෝධ කරෝල පිරිනිවන් පානවා කියලා අධිෂ්ඨාන කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා කිව්වා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න දින ලං වෙනවා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත්ත ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මම නිවසට රජගහ නුවර නාලන්දාවේ මගේ නිවසට වැඩම කරනවා. මෑණියන්ට ධර්මය දේශනා කළ මෑණියන්වත් ධර්මය පිහිටෝල නිවස පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ යනවා සාරිපුත්ත ඔබ තනියමද මේ ගමන වඩින්නේ? නෑ ස්වාමීනී මගේ සහෝදර වෙච්ච චුන්ද මහරහතන් වහන්සේ 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් මේ ගමනට මා සමග එකතු වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත සංඝයා රැස් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ බොහෝ වර්ණනා කරන්නට යෙදුණා.
මහණෙනි මේ සාරිපුත්තයන් වහන්සේ ධර්ම සේනාධිපතීන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන භික්ෂූන් වහන්සේලා අතරින් සාරිපුත්තයන් වහන්සේම අග්‍රයි කියව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සාරිපුත්ත යම් ප්‍රදේශයක යම් දිසාවක වැඩ ඉන්නවා නම් තථාගත බුදුරජාණන් වහන්සේට ඒ දිසාවේ ඉන්න සංඝ පිරිස දිහා බුදු ඇස යොමු කරලා විශේෂයෙන් ඒ අය ගැන හොයන්න දෙයක් නෑ කිය. සාරිපුත්තයන් වහන්සේ අම්ම කෙනෙක් වගේ. සියලු සංඝයාට පිහිට වෙන කෙනෙක් කියලා සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණ වර්ණනා කරලා කියනවා මහණෙනි සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අඩක්ම පාළුවට ගියා වගේ දැනේ කියනවා. කියලා සාරිපුත්ත හාමුදුරන්ගේ ගුණ කියලා බුදුරජාණන් වහන්සේ අවසර දීලා කියනවා මහණෙනි සාරිපුත්තයන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ සංඝයා පෙර ගමන් යන්න කීවා මගට යනකම් නගරේ දොරටුව ළඟට යනකම් සාරිපුත්ත හාමුදුරු සමග පෙර ගමන් යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන උන්වහන්සේ වටේට 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා බුදුගුණ කිය සාරිපුත්ත හාමුදුරු වන්දනා කරා. පස්සෙන් පස්සට වැඳගෙන බුදුරජාණන් වහන්සේ නොපෙනෙන තෙක් පසුපසට වැඩම කරා. එතනින් අවසරගෙන පිටත් වෙලා සංඝයා උන්වහන්සේ සමග නගරේ දොරටුව ළඟට යනකම් ආවා. අන්න එතනදී සංඝයාගෙනුත් අවසර අරගෙන චුන්ද මහරහතන් වහන්සේ කියන්නේ සාරිපුත්ත හාමුදුරුවගේ මල්ලි සහෝදරය. තවත් 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමග නාලන්දාවේ නිවසට වැඩිය. හැබැයි ඉස්සල්ලාම ගෙදරට ගියෙත් නෑ. මොකද තාම අම්මා බැන බැනා ඉන්නේ. මේ මගේ දරුවෝ ඔක්කොම ගිහිල්ලා පැවිදි කරගත්තා කියලා තුනුරුවන්ටම බැන බැනා ඉන්නේ. ඒ වෙලාවේ චුන්ද මහරහතන් වහන්සේ ඒ අසලට වැඩම කළ පණවිඩයක් කැරිය. සාරිපුත්තයන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ සමග මේ පිරිසත් එක්ක ඇවිල්ලා ඉන්නවා නිවස අසලට. හැබැයි අම්මා හිතුවේ මං හිතුවා ඉතින් කවදා හරි ආපහු එයි කියලා. හිතුවේ දැන් ඇවිල්ලා දැන් ආයි ගෙදර ඉන්න ඇවිල්ලා දැන් සිවුරු වැල්ලා ගෙදර අර දීපල වස්තුව බලාගෙන ඉඳි. ඒ වගේ අදහසක් තමයි මේ අම්මට ඇති වුනේ. ගෙදරට එන්න අවසර දුන්නා. සාරිපුත්ත හාමුදුරන්ගේ ගිහි කාලේ උන්වහන්සේගේ කාමරේම සූදානම් කරලා දුන්නා. එදා සාරිපුත්ත හාමුදුරුවෝ හැබැයි අම්ම නෙමේ සාරිපුත්ත හාමුදුරුවෝ දැන් චුන්ද හාමුදුරුවෝ සංඝයා නිවසට වැඩියට මේ අම්මා තමන්ගේ කාමරේ බොහොම මාන්නෙන් ඉන්න උජාරුවේ. මං යන්නේ මම මොකටද මගේ පුතෙක්නේ මම මොකටද එහෙම කියලා මාන්නෙත් එක්ක මේ අම්මා බොහොම මාන්නක්කාර විදියට හිටියා. ඉතින් එදා රාත්‍රී වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බඩේ අමාරුව ආයෙමත් උස්සන්න වුණා. මේ බඩේ අමාරුව එන්න වැඩි වෙනවා. ලේ සමග බඩේලි යනවා ලේ වමන යනවා. පඩික්කම් පිරෙන්න ලේ අයින් කරා කියන චුන්ද හාමුදුරුවෝ. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ අසනීපෙන් කියලා අම්ම දැනගත්ත. හැබැයි ඒත් ටිකක් මාන්නයි. යන්නද නැද්ද? ඔහොම හිත ඉන්නවා. ඔය අතරේ රාත්‍රී සතර දිසාවෙන් විශාල දිව්‍යමය ආලෝකයන් 4ක් සාරිපුත්ත හාමුදුරුවන්ගේ කුටියට ඇතුල් වුණා. මේ ආලෝක 4ම අර අම්ම දැක්ක පුදුම ආලෝක 4ක් නේ සාරිපුත්තයන් වහන්සේගේ කුටියට. ඒ ආවේ 4 වරක් දෙවියන්. සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට උපස්ථාන කරන්න අපිට අවසර දෙන්න. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා 4 වරක් දෙවියනි මේ මට උපස්ථාන කරන්න මේ චුන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා මේ 500ක් මගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා දෙවිවරුන්ගේ උපස්ථාන මට දැන් අවශ්‍ය නැtei කියනවා. ඒ වෙලාවේ 4 වරක් දෙවියන්ට අනුශාසනාවක් කරා. 4 වරක් දෙවියන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා නොපෙනී ගියා. පිටත් වෙලා ගියා. අර අම්මා හිමීට මේක ඈත ඉඳන් බලාගෙන ඉඳලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මොකක්ද අර ආලෝකයක් ආවේ අර 4 පැත්තේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කියනවා සාරිපුත්තයන් වහන්සේට උපස්ථාන කරන්න. 4 වරක් දෙවියන් 4 දෙනා 4 දිසාවෙන්ම ආවේ සාරිපුත්ත හාමුදුරන්ට උපස්ථාන කරන්න. අන්න අර අම්මගේ මාන්නේ චුට්ටක් බිඳුණා. මගේ පුතාට උපස්ථාන කරන්න 4 වරක් දෙවියනුත් එනවා. අන්න මාන්නේ ටිකක් බිඳුණා. ඒත් තව මාන්න අධිකයි. ඔය වෙලාවේ දැන් රාත්‍රී වෙනකොට මැදියම් යාමේ වෙනකොට සාරිපුත්ත හාමුදුරන්ගේ අසනීප තවත් වැඩි වෙනවා. විශාල දීප්තිමත්ම ආලෝකයක් මවාගෙන ඊට වඩා ප්‍රභාස්වර ආලෝකයකින් දේවතාවෙක්
සාරිපුත්තයන් වහන්සේගේ කුටිය මුළුගේ ආලෝකමත් කරගෙන කුටියට ඇතුල් වුණා. වන්දනා කළා කියන ස්වාමීනි මම දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන්. ඔබවහන්සේ මට අවසර දෙන සේක්වා ඔබවහන්සේට අපෝපස්ථාන කරන්න මේ මොහොතේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ශක්‍ර දෙවියනි මට උපස්ථාන කරන්න මේ සංඝයා ඉන්නවා. ඒ නිසා ශක්‍ර දෙවියන්ගේ උපස්ථාන මට දැන් අවශ්‍ය නැත. මේ සංඝයා මට උපස්ථාන කරනවා. ඉතින් ශක්‍ර දෙවියන් සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා සතුටු සාමීකයෙන් ධර්ම කතාවේදිලා වන්දනා කරලා නොපෙනී ගිය ආලෝකයේ පිට වෙලා ගිය. දැන් අර අම්ම මේ ආලෝකයක් බලාගෙන ඉඳලා භික්ෂුන් වහන්සේලාගේ විමසලා අහනවා අර දැන් විශාල ආලෝකයක් ඇතුල් වුණේ ඒ මොකක්ද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා කියනවා මේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න අවසර ඉල්ලගෙන ආවේ. සාරිපුත්තයන් වහන්සේ උපස්ථාන ප්‍රතික්ෂේප කරා සංඝයා උපස්ථාන කරනවා. අර අම්මගේ මාන්නේ තවත් ටිකක් බිඳුණා. මගේ පුතාට උපස්ථාන කරන්න ශක්‍ර දෙවියොත් එනවා. අන්න මාන්නේ තව ටිකක් බිඳුණා. එතකොට බලන්න මේ මාන්නේ කියන එක කෙනෙකුට ධර්මාවබෝධය කරගන්න කොච්චර බාධා වෙනවද කියලා. ඒකට ධර්මය කියන්නේ තම්බ කියලා දැඩි ගතිය. සමහර වෙන්න නෑ මම නම් පිළිග කවුරු කිව්වත් මං එහෙම නැමෙන් අන්න ඒ වගේ දැඩි ගතිය තියෙන සමහරුන්. ඒ දැඩි ගතිය මාන්නේ බිඳිච්ච තැන තමයි එයාට ධර්මාවබෝධයට මනස සකස් වෙන්නේ. දැන් ශක්‍ර දෙවියෝ ඇවිල්ලා ගියත් ඒත් මේ අම්මගේ හිත පැහැදුනා. ඒත් මාන්‍යත් එක්ක තවත් යනවද නැද්ද මං උන්වහන්සේ ළඟට යනවද නැද්ද කියලා දැන් තමන්ගේ කාමරයට වෙලා හිත හිතා මාන්නෙන් ඉන්න. මහරාත්‍රී සුදුම සුදු පාට ඉතාම දීප්තිමත් ආලෝකයක් මුළු පලාතම ආලෝකමත් කරගෙන ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කුටියට ඇතුළු වුණා. මුළු ගේම ආලෝකමත් වෙලා ගියා ආලෝකයෙන්. ඒ ආවේ මහා බ්‍රහ්ම දෙවියන් බඹලොවට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේගෙන් උපස්ථාන කරන්න අවසර ඉල්ලුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා බ්‍රහ්ම දෙවියනේ මේ මට උපස්ථාන කරන්න චුන්ද මහරහතන් වහන්සේ ඇතුළු සංඝයා වැඩ ඉන්නවා. ඒ නිසා මහා බ්‍රහ්ම දෙවියන්ගේ උපස්ථාන මට මේ මොහොතේ අවශ්‍ය නැහැ. සතුටු සාමීචයෙන් කතාවේදීලා සාරිපුත්ත හාමුදුරන්ගේ අනුශාසනාව ශ්‍රවණය කරලා වන්දනා කරලා නොපෙනී ගියා. සාරිපුත්ත හාමුදුරන්ට වැඳගෙන අර අම්මා ඒ වෙලාවේ ඇහුවා කවුද දැන් ආවේ? දීප්තිමත් ආලෝකයක් ඒ කවුද කියලා. ඒ වෙලේ කිව්වා ඒ ආවේ මහා බ්‍රහ්ම දෙවියෝ. අන්න මාන්නේ හොඳටම වැටිච්ච. මොකද මේ අම්මා අදහන්නේ මහා බ්‍රහ්ම දෙවියෝ. සාරිපුත්ත හාමුදුරන්ගේ මෑණියන් විශ්වාස කරගෙන හිටියේ මහා බ්‍රහ්මයා තමයි උතුම්ම කෙනා කියලා. බැලින්නම් තමන්ගේ පුතාට උපස්ථාන කරන්න මහා බ්‍රහ්ම දෙවියොත් එනවා. අන්න ඒ වෙලාවේ මාන්නේ හොඳටම බිඳුණා. භික්ෂුන් වහන්සේලාට දැනුම් දුන්න සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙන්න කැමති බලන්න කැමති. චුන්ද මහරහතන් වහන්සේ ඇතුළු සංඝයා මෑණියන්ව සාරිපුත්ත හාමුදුරන්ගේ කුටියට වඩම්මගෙන ආවා කාමරයට. සාරිපුත්ත මහරහතන් වහන්සේ දහම් දෙසුවා. ඒ බණහල අවසාන මොහොතේ මේ මෑණියෝ ධර්මාවබෝධය ලබලා සෝවාන් ඵලයට පත් වෙනවා. බලන්න අන්තිම මොහොතේ ඒ මෑණියෝ උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෑණියන්ට ධර්මයෙන් අවවාද අනුශාසනා කරලා චුන්ද හාමුදුරන්ට කියනවා දැන් මෑණියන්ව කාමරෙන් එළියට එක් කරගෙන යන්න. සංඝයා රැස් කරා. සංඝයාට ධර්මයෙන් අවවාද අනුශාසනා කරලා කියනවා මහන් ආශ්මතුනි මෙපමණ කාලයක් ඔබවහන්සේලාව මං ඇසුරු කරා. මගේ සිතෙන් කයෙන් වචනෙන් ඔබවහන්සේලාට යම් වරදක් යම් සිත්විදීමක් යම් අපහසුතාවයක් යම් දවසක ඇති වුණානම් ඔබවහන්සේලා මට සමාවෙන්න කියනවා. බලන්න මේ සාරිපුත්තයන් වහන්සේගේ නිහතමානීකම. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ පාපිස්සක් වගේ කියන සාරිපුත්තයන් වහන්සේ උපමා කරන්න. දැන් ඔබ දන්නවා පාපිස්ස මිනිස්සු කකුල් පිහගෙන යන දෙයක්. එතකොට සාරිපුත්තයන් වහන්සේගේ නිහතමානීකම උපමා කරන්න උන්වහන්සේ පාපිස්සක් වගේ උන්වහන්සේ කිසිවක් නොදන්න කෙනෙක් වගේ මේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ කිසිවක් නොදන්න කෙනෙක් වගේ නිහතමානී ජීවිතයක් උන්වහන්සේ ගත කරේ. භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ වගේ උතුම් කෙනෙක් ඇසුරේ ඉන්න ලැබීම
අපිට භාග්‍යයක්මයි මේ ඇසුරු කරපු කාලය තුළ ඔබහන්සේට අපගේ යම් වරදක් කඩුපාඩුවක් යම් සිත් ඇවුල ඔබහන්සේට යම අපහසුතාවයක් අපේ ජීවිත කාලය අපි අතින් උනාන අපට සමාවන සේක්වා. සාරිපුත්ත හාමුදුරු මේ සියලු දෙනාට ධර්මයෙන් අවවාද අනුශාසනා කරලා උන්වහන්සේ සිවුරේ කාංස කළ පොරෝගෙන සිංහ සේයාවෙන් සැතපිලා පළවෙනි දිහානයට දෙවනි දිහානයට තුන්වෙනි දිහානයට හතරවෙනි දිහානයට සමවැදිලා ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චාඥායතන නීව සංඥානා සංඥායතනකෙන අරූප දිහානයන්ට සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවැදුනා ඒ සමාපත්ති අඩුකරගෙන ආයි පළවෙනි දිහානයට මැවිල්ල පළවෙනි ධ්‍යානෙන් දෙවනි දිහානයට දෙවනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට තුන්ගෙන් ධ්‍යානෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදිලා හතරවෙනි ධ්‍යානයෙන් නැගී සිටිනවා සමගම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාවදාලා. දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ අසංකේයකොත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු සාරිපුත්තයන් වහන්සේත් ලෙඩ වුණා. උන්වහන්සේත් ගිලන් වුණා. උන්වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් මුළු ජීවිත කාලෙම විටිං විට ඇති වුණ. උන්වහන්සේ පිරිනිවන් පානකොට ලේත් සමඟ බඩේලිය කියල්ලේ වමනයන්. ඒනම් අපිට පේනවා පැවිදි වුණත් ගිහි වුණත් පොහොසතෙක් වුණත් දුප්පතෙක් වුණත් කුලවතෙක් වුණත් කුලහීනෙක් වුණත් මාර්ගපල් ලැබුවත් නැතත් පෘතජ්ජනයෙක් වුණත් අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරය වයසට යන ශරීරය ජරාවට පත්වෙන ශරීරය. දැන් බලන්න ධර්මී කොච්චර තියෙනවද කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලෙඩ වුණා. මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම සිහි කරාට පස්සේ ඒ බොජ්ජංග තුළ හිත පිහිට අධි රෝගේ ඒ මොහොතට යටපත්වෙන. මහා කස්සපත්තේර බොජ්ජන්ගේ මුගලම් මහරහතන් වහන්සේ ඉරදිමතුන් අතර ආග්‍රම කෙන උන්වහන්සේට ලෙඩ වෙන. ඒ වෙලාවෙත් මුගලං හාමුදුරුවන්ට බොජ්ජංග පිරිත දේශනා කරද්දී ඒ බොජ්ජංග කෙන තමන් වඩපු ගුණධර්ම. ඒ ගුණධර්ම තුළ හිත පිහිටනකොට කුසල් බලවත් වනා අර රෝගී යටපත් වෙලා ගිය. අපිට බොජ්ජංග ධර්ම ගැන පිරිත් පොතේ ඔය දේශන අහුවෙනවා. මහා මොග්ගල්ලානත්තේර බොජ්ජන්ගේ මහා කස්සපත්තේර බොජ්ජන්ගේ. පිංගතුනේ බුදුරජාණන් වහන්සේ පවා ගිලං වෙච්ච අවස්ථා තින අපේ බුදුරජාණන් වහන්සේටත් මහාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙන අවස්ථා කීපයකද. උන්වහන්සේට කොන්දේ අමාරුවක් විටිං විට බලවත්වෙනවා. හිසේ කැක්කුමක් තිබිච්ච බව ධර්මය සඳහන් වෙන. අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වස්කාලෙ බේලුව ගමේ ගම් වැඩඉන්නකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළදෙන. උන්වහන්සේට ඒ වේදනාව කොච්චර වේදනාව බලවද්ද කියන්නේ බුදුරජාණන් වහන්සේම කල්පනා කරනවා සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පානක සුදුසු නෑ. අතීත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ කොයි විදිහටද. ඒ වෙලාවේ අතීත බුදුර පිරිනිවන් පාපු ආකාරි බුදුවැසිම් බලලා අධිෂ්ඨාන කරා චන්ද චිත්ත විරිය වීමන්සා කෙන සතර ඉරදිපාද බලෙන් අධිෂ්ඨානයක් කරගත්තා. ආයු සංස්කාර එතනින් රෝගේ ටිකක් යටපත් වුනා ඒ මොහොතට. හැබැයි ඔබ දන්නවා ආයමත් අර චුන්ද සූකරිකක දානි වැළඳුවට පස්සේ මේ රෝග ආය අවිස් වුණා. උත්සන්න වුණා. අපේ බුදු හාමුදුරුව පිරිනිවන් පාන්න වඩින ගමනෝ බහල ඇති ලේත් සමඟ බඩේලි යන. ධර්මී සඳහන් වෙන ලෝහිත පක්කන්දිකාරෝගේ ලේත් සමඟ බඩේලිය කිය එනම් බඩවැල්වල තුවාල තියෙන් ඕනෑ. බුදුරජාණන් මේ බුදු කෙනෙක් සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරලා බුදුවෙන ආත්මේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කර ක්‍රියා කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ඔබ මම සරණගි අපේ බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා නම් අපි ගැන කවර කතාද. ඒ නිසා හැම වෙලාම හිතන්න මම දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. මම පරිහරණය කරන්නේ ජරාවට පත්වෙන කය වයසට යන ශරීරය. කවදකොතන කොයි මොහොත හෝ මේ ශරීරය අතහැල්ල මට යන්න සිද්ධ වෙනවා කියලා හැම වෙලාම නුවනින් විමසමින් මේ කය පරිහරණය කරන්න. පින්වතුනි ඔබ දන්නවා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ. අද අපි ගිරිමානන්ද මේ පිරිත් පොතේ තියෙනවා මේ දේශනා උන්වහන්සේ ලෙඩ වුණා ගිලන් වුණා. බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම ගැන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ
දස සංඥා ගැන විස්තර කරලා ආනන්ද හාමුදුරන්ට කිව්වේ ආනන්ද ගිරිමානන්ද භික්ෂුවට ගිහිල්ලා මෙන්න මේ දස සංඥා ගැන කියන්න කියලා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. මෙන්න මේ භාවනා 10ක් කියලා දුන්න. ඒ භාවනා 10ම උන්වහන්සේ වඩපු කෙනෙක්. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ මේ භාවනා ගැන කියනකොට ඒ තුළ හිත පිහිටලා ඒ මොහොතේ උන්වහන්සේ සුවපත් වෙනවා. එහෙමනම් අපිට පේනවා මේ බොජ්ජංග පිරිත ඊළඟට දස සංඥා ගැන සඳහන් වෙන ගිරිමානන්ද සූත්‍ර වගේ දේශනාවල යම් පමණකට ඔබට ලෙඩක් රෝගයක් යම් කරවේදනාවක් ඇති වුණහම ඔබ වඩපු ගුණධර්ම සිහි කරලා ඒ ගුණධර්ම තුළ හිත පිහිට ඕනකොට ඒ පින බලවත් වෙලා යම් ප්‍රමාණයකට රෝගී යටපත්වීමක් වෙනවා. හැබැයි මතක තියාගන්න අපිට සදාකාලිකව මේ ලෙඩක් නැතුව ඉපදිලා ඉන්න පුළුවන් ක්‍රමයක් ලෝකෙ නෑ. එහෙමනම් ඒක ධර්මය නෙමෙයි. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ ආර්ය සත්‍යය, චතුරාර්ය සත්‍යය. ඒ ආර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍යය තමයි ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ඉපදුනානම් ඒ කාන්තෙන් ලෙඩ වෙනවා, ලෙඩවීම දුකක්. ඒක ආර්ය සත්‍යයක්. එහෙනම් අපිට ආර්ය සත්‍ය වෙනස් කරන්න බෑ. ලෙඩ වෙනවා. අපි දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. වයසට යනවා. ඒක ආර්ය සත්‍යයක්. දුක්ඛාර්ය සත්‍යයට අයිති දෙයක්. උපන්නා වූ සෑම සත්‍යයන් වයසට යනවා. මරණේ මරණම්පි දුක්ඛං. ඒකත් දුකට අයිති දුක්ඛාර්ය සත්‍යයට අයිති දෙයක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගේ වෙන්වීම දුකක්. ඒකත් ආර්ය සත්‍යයක්. අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, ඒකත් ආර්ය සත්‍යයක්. තරහකාරයෝ, හතුරෝ, ඊරිසියාකරු මේ ජීවිත කාලෙම අපිට මුණ ගැහෙන්න පුළුවන්. ආර්ය සත්‍යයක්. යම් පිච්චන් නෙලබෙති තම්පි දුක, යමක් කැමති දේ කැමති දේවල් අපිට ලැබෙන්නේ මගේ දේවල් මෙසේ වේවා මෙසේ නොවේවා, අනේ මෙහෙම වෙන්න එපා, ඇයි අපිටම මෙහෙම වෙන්නේ, අපි එහෙම හිතුවා කියලා අපිට ඕන විදියට ලබන්න බෑ. අන්නේ නිසා මේ වෙලාවේ මේ අවබෝධය තුලින් ලෝකෙ දිහා බලන්න පුරුදු වෙන්න. අන්නේ නිසායි පින්වතුනි ඔබට මේ කාරණේ අද විශේෂයෙන් සිහිපත් කරලා පෙන්වුවේ. අපි කවුරුත් ලෙඩ වෙනවා, අපි කවුරුත් වයසට යනවා, අපි කවුරුත් මැරෙනවා කියන එක නිතර හිතන්. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේට කොච්චර මේ යථාර්ථය වහන්න හැදුවද. සුද්ධෝදන රජුරු රම්මේ සුරම්මේ සුබ මාලිගාවල් හදලා සැප සම්පත් පංචකාමයන් විතරක් උන්වහන්සේට පේන සැලැස්වා. නගරේ ඉන්න ලෙඩවෙච්ච මිනිස්සු නගරේ ඈත ප්‍රදේශයක පදිංචි කෙරෙව්. හදිස්සි හරි උන්වහන්සේ නගර වීදි සංචාරය කරනවා නම් රාජ බටයු 100,000 ගානක් යොදෝල පාර දෙපැත්තේ ලස්සනට සරසලා සුන්දර ලස්සන දේවල් විතරයි උන්වහන්සේට පේන සැලැස්වේ. මරණාසන්න අය, ලෙඩවෙච්ච අය, බොහොම දුක් විඳින මිනිස්සු, අසරණ දුප්පත් මිනිස්සු නගරේ ඈත ඈත ප්‍රදේශවල රජ්ජුරුවන්ගේ රාජ බලයෙන් ඒ අය වෙන ප්‍රදේශවල පදිංචි කෙරෙව්. නගර සිරි නරඹන්න යන මාවත් නගර වීදි සංචාරය කරද්දි හැම වෙලාවෙම සුන්දර දේවල් විතරක් බෝසතාණන් වහන්සේට පේන සැලැස්වා. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන් සක් දෙවිදු සතර පිරිනිමිති පේන සලස්සන. මහල්ලෙක් දකින්නකොටම උන්වහන්සේට විමසන්න පටන් ගත සසර පින කියන්නේ මේ කවුද? චන්නගෙන් අහනවා. චන්න කියනවා මේ තමයි මහල්ලෙක්. එතකොට මමත් මෙහෙම වෙනවද? මමත් වයසට යනවද? ඔබත් වයසට යන. එතකොට මගේ අම්මා තාත්තා, මගේ ඥාතීන්, ඔබ චන්න ඔබ මමත් වයසට යන. සුද්ධෝදන රජුරුවත් වයසට යන. සුළු මෑණියන් හැටියට හිටපු මහා ප්‍රජාපති ගෝතමී ඒ ඇත් වයසට යන. හැමෝ වයසට යන. මෙහෙම වෙනවා. අන්න උන්වහන්සේ එතන ඉඳන් විමසන්න පටන් ගත්තා. වයසට යාමත් සමගම තරුණකම අවසන් වෙනවා නම් මොකක්ද මේ ජීවිතේ? අපි ආපහු යම් කියලා උයනට යන ගමන ආපහු හරවලා මාලිගාවට ඇවිල්ලා මේ ගැන විමසන්න පටන් ගත්තා. ආයි දවසක ආයමත් යනකොට හොඳටම ලෙඩ වෙලා රෝගියෙක් දකින්න ලැබුණා. චන්න මේ කවුද කියලා. චන්න කිව්වා ඔය ලෙඩෙක්. එතකොට මමත් මෙහෙම ලෙඩ වෙනවා. ඔව් කීවා. එතකොට චන්න ඔබත් ලෙඩ වෙනවද? ඔව් කිව්වා මමත් ලෙඩ වෙනවා. මගේ පියාණන්
මහා ප්‍රජාපති ගෝතමී සුළුමෑණි මේ හැමෝම ලෙඩ වෙනවා. අපි කවුරුත් ලෙඩ වෙනවා කීවා. ඒක තමන්ගේ හිත ඇතුළට කාවැදුණා. ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙලා යනවා. මොකක්ද මේ ජීවිතේ? ආපහු යක්ෂන්න කියලා ආපහු ඇරිලාව. ඊළඟ දවසේ ආයි දවස් ගානකට පස්සේ උයනට යනකොට මැරිච්ච මෘත ශරීරයක් මිනිස්සු හඬා වැළපෙමින් මලකුණක් උස්සගෙන යනවා ආදාහනය කරන්න. චන්න මේ මොකද මේ මොකක්ද කියලා. ඇයි මේ මිනිස්සු හඬන්නේ? ඇයි මෙහෙම කෑ ගහන්නේ? අර කවුද උස්සගෙන යන්නේ? කිව්වා ඔය මියගිය කෙනෙක්, මැරිච්ච කෙනෙක්. මැරෙනවා කියන්නේ මොකක්ද? අන්න චන්න විස්තර කරලා දුන්නා. එතකොට මමත් මැරෙනවද? ඔබත් මැරෙනවද? මගේ ප්‍රියයන් සුද්ධෝදන රජ්ජුරු මේ ඥාති මේ වටේ ඉන්න හැමෝ අපි ඔක්කොම මැරෙනවා කියව. අන්න විමසන්න පටන් ගත්ත මේ සසර පින් පුරපු කෙනා මේ යථාර්ථය මොන විදිහට වහලා තිබ්බත් එක සිදුවීමක් දෙකක් ඇති කෙනෙකුට මුළු ජීවිතේම ආපස්සට හැරෙන්. බලන්න ඔබ ඔබේ ජීවිතයේ සමහර සිදුවීම් හැබැයි ගොඩක් වෙලාවට අපේ මේ ප්‍රමාද වෙන මනසේ දේ තමයි අනුන්ට දෙයක් වුණාම හිතනවා එයාට එහෙම වුණාට අපිට තාම නෑන කියලා හිතන. දැන් මේ කෝවිඩ් වසංගතය ගැන හිතන් සමල්ලාවට අපි දුක්කෙනවා අනේ අසවලාගේ අම්ම නැති වුණාලු. අන්න අසවලාගේ තාත්ත නැති වෙලාලු. අන්න අපේ ළඟම ඥාතිය එයාගේ යාළුවෙක් මැරිලා අනේකක අපි දුක්කෙනවා. හැබැයි සමාර වෙලාවට ඒක අනුන්ට වනාට වඩා තමන්ට තමන්ගේ ළඟම කෙනෙකුට තමන්ගෙම පවුල කෙනෙකුට වෙනකොට අන්න තමන්ට ඒක කොච්චර තමන්ගේ ජීවිතයට දැනෙනවත්. ඒ නිසා හැම වෙලාම විමසන් මේ මරණය කවදක් කොත්තන කොයි මොහොතේ ඔබ කරා මා කරායනවාද අපි දන්නේ. උපන්නා වූ සෑම සත්වයෙක්ම ලෙඩ වෙනවා. වයසට යනවා ජරාවට පත්වෙනවා. වයසට යෑමත් සමගම ජීවිතයේ තරුණකම අවසන් වෙලා යන. ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙලා යන. මරණයත් එක්ක ජීවිතය අවසන් වෙලා යනවා. අපේ බෝසතාණන් වහන්සේ ඔය ගැනම විමසල තමයි ලෙඩවීමක් නැති. ජරාවට පත්වීමක් නැති මරණයක් නැති අජරාමරෝ මේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් යන සංසාරදුකින් නිදහස් වෙන මාර්ගයක් මං කෝමාරි හොයාගන්නවා කියෙන දැඩි අධිෂ්ඨානින් එදා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ. මේ රම්මේ සුරම්මේ සුභ මාලිකා මහා සැප සම්පස් සියල්ල අතහැරලා අභිනිස්ක්‍රමණය කරන්නට යෙදුණ. ඒ නිසා පින්වතුනී අපි හැමදාම මේවත් දකිනවා. දවස ගානේ එදාට වඩා කොච්චර අදා අපි මිනිස්සු මැරෙන හැටි පාරවල්වල මිනී පුච්චන හැටි සමහර අටවල්වල අද ඔබ ඉන්දියාව ස්භාව දකිනව ඇති විශාලා මහනුවර වගේ පාරවල්වල තැන් තැන්වල මිනී පුච්ච ගන්න විදිහක් නැතුව මේවා දකිනවා අපි පාරවල්වල යනනකොට අපි දකින වාහන හැප්පිලා මිනිසු ලේ පෙරාගෙන මැරෙන හැටි දුක්විදින හැටි කෑගහන හැටි මළගෙවල්වල අපි අනන්තවත් ගිහිල්ල ඇති ජීවිතේ ලෙඩ්ඩු බලන්න අපි ස්පිරිතාලවට ගිහිල්ල ඇති ඔබ ලෙඩ වෙලා ඇති. අපි ජීවිතවල හැම වෙලායම හිතන්න මමත් දරාගෙනඉන්න ලෙඩ වෙන ශරීරයක් මමත් දරාගෙනඉන්න වයිසට යන ශරීරය මමත් දරාගෙනඉන්න මරණයට පත්වෙන කය මේක තමයි ජීවිත. කොහෝම හරි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් ධර්මයම අවබෝධ කරගන්න ම මහන්සි ගන්නවා කියන අධිෂ්ඨානය ඇති කරගෙන වීරිය වඩ තින් එහෙම නං ඔබ හැම දෙනාටමත් අපි ආශීර්වාද ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ ලංකාව හිටියත් කැනඩාව ජීවත් වනත් ඔබ ඇමරිකාව හිටියත් යුරෝපි වෙන රටක හිටියත් ඔබ ලෝකෙ මොන රටක කොහෙ ජීවත් වනත් ඉපදුනානං අපි කවුරුට ලෙඩ වෙනවා වයිසට යනවා මැරිනො මේ කාරණය නිතර සිහි කරන්න. තින් එමනම් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි හදවතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.